අයිබෝවන් සුබ දවසක්. ඉතින් අද මම මේ වීඩියෝ ලෙසන් එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ MS Excel සාමාන්‍යයෙන් පාවිච්චි කරන කෙනෙක් දැනගත යුතුම ෆන්ක්ෂන් කිහිපයක් පිළිබඳව. ඉතින් ලෙසන් එකට යන්න කලින් මම පොඩි කාරණා ටිකක් තියෙනවා ඒ ටික කියලාම යන්නම්. ඉතින් මේ ලෙසන් එකේදී මම බේසික් කාරණා මුකුත් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකද්ද? ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරන්න කොහොමද වගේ ඒ වගේ බේසික් කාරණා මම කතා කරන්නේ නැහැ. ඒකට හේතුව මම මේකෙදි මේ වීඩියෝ එකේ අරමුණ වෙන්න කන්ටෙන්ට් එක මම හදලා තියෙන්නේ. මේ ෆන්ක්ෂන් මොනවද තියෙන්නේ සහ ඒවා පාවිච්චි කරන්න කොහොමද සහ කොතෙන්දිද ඒවා පාවිච්චි කරන්න වගේ කාරණා ටිකක් පිළිබඳව සාකච්ඡා කරන්න. සහ මේ ෆන්ක්ෂන් වලට අදාළව මේ අද මම කරන මේ වීඩියෝ ලෙසන් එකට අදාළව මම පෝස්ට් එකක් හදලා දාලා තියෙනවා මගේ page එකේ FB page එකේ open new කියලා ඔයගලන්ට search කරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් මම පල්ලෙහා වීඩියෝ description එකේ link එක දාන්නම්. මගේ page එකට ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ වීඩියෝ description එකේ මම දාලා තියෙනවා මේ කරන ෆන්ක්ෂන් මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ ලෙසන් එක බලන්න කලින් ඔයාට අවශ්‍යයි නම් ඒ මොනවද කරන්න කියලා ඒ මාර්ග දෙකෙන් ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන් මේ වීඩියෝ ලෙසන් එකේ අද මොනවද කරන්න කියලා. ඉතින් ওই කාරණා ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් යන් අපේ වීඩියෝ ලෙසන් එකට. මුලින්ම කතා කරන්න මේ sum කියන ෆන්ක්ෂන් එක ගැන. ඉතින් මේ data set එක මම පොඩි data set එකක් හැදුවේ මේ ඔයගොල්ලන්ට මේ ෆන්ක්ෂන් පැහැදිලි කරන්න ලේසි වෙන්න. ඉතින් මේ data set එක අදාළ කරගෙනම නෙමෙයි මම ෆන්ක්ෂන් පැහැදිලි කරන්නේ. පහසුව තකා තමයි මම මේ data set එක හැදුවේ. ඉතින් මුලින්ම කතා කරන්නේ sum කියන ෆන්ක්ෂන් එක ගැන. sum කියන ෆන්ක්ෂන් එක සාමාන්‍යයෙන් Excel පාවිච්චි කරන ඕන කෙනෙක් දන්න ෆන්ක්ෂන් එකක්. ඒකට මේ හේතුව මුලින්ම සාමාන්‍යයෙන් Excel භාවිතා කරන කෙනෙක් අත තියෙන ෆන්ක්ෂන් එක තමයි මේ sum කියන ෆන්ක්ෂන් එක. ඉතින් sum කියන ෆන්ක්ෂන් එකෙන් කරන්න ඔයා දෙන්න සෙල් රේන්ජ් එක ඒකේ තියෙන සංඛ්‍යා තෝරාගෙන ඒ සංඛ්‍යාවල එකතුව ලබා ගැනීම සඳහා තමයි මේ sum කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. ඉතින් sum කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන අපි වෙන ෆන්ක්ෂන් වගේම සමාන ලකුණු යොදලා sum කියලා ටයිප් කරනකොට මෙතන sum කියන එක එනවා. ඩබල් ක්ලික් කළා. දැන් මෙතෙන්ට අනුව මට ඕනි මේ විෂයන් වලට ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට. ඉතින් මේ සෙල් රේන්ජ් එක සිලෙක්ට් කරලා enter ඔබනවා. එතකොට ඒ අදාළ සෙල් රේන්ජ් එකට අදාළව තියෙන සංඛ්‍යාවල එකතු වෙනවා. ඉතින් මේක පල්ලෙහාට ඩ්‍රැග් කරපුවාම මෙතනින් අල්ලලා ඔයාට අනිත් පුද්ගලයන්ගෙත් ඒ අදාළ විෂයන් වලට ලකුණු ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි sum කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. ඉතින් average කියන්නේ සාමාන්‍යයෙන් මධ්‍යන්‍ය. සාමාන්‍ය O level maths වල එහෙමත් තියෙනවා. මධ්‍යන්‍ය නැත්නම් සාමාන්‍ය අගය කියන ඒ වචන වලින් හඳුන්වනවා. ඉතින් මේ average function එකෙන් කරන්නේ ඔයා දෙන cell range එක තියෙන සංඛ්‍යා වල මධ්‍යන්‍ය ලබා ගැනීම. සංඛ්‍යාවල පමණක් අදාළ කරගනිමින් මධ්‍යන්‍ය ලබා ගැනීම. ඉතින් මේක පාවිච්චි කරන්නේ එහෙමයි අපි මෙහෙම සමාන ලකුණු යොදලා average කියන එක එතන ඩබල් ක්ලික් කළා. ඉතින් මට ඕනි මෙතන සාමාන්‍යයෙන් දැන් මෙතන ඉන්න පළවෙනි පුද්ගලයා සාමාන්‍යයෙන් එක විෂයකට ලබාගත් ලකුණු ප්‍රමාණය ගණනය කිරීමට. ඉතින් මම මේ සෙල් රේන්ජ් එක දීලා එන්ටර් කරනවා. එතකොට මෙතෙන්ට එනවා 71.5යි කියලා. ඊට පස්සේ මේව පල්ලෙහාට ඩ්‍රැග් කරපුවහම අනිත් පුද්ගලයන්ටත් අදාළව ඒ average කියන එක average එක calculate වෙනවා. right. ඊට පස්සේ තව එකක් තියෙනවා මේ average A කියලා. average Aද නැත්තම් කොහොමද pronounce කරන්නේ කියන එක ගැන මට idea එකක් නැහැ. ඉතින් මම average A කියලා pronounce කරන්නම්. average A කියන එකෙන් කරන්නේ මෙහෙමයි. දැන් මුලින් අපි කතා කරමු average කියන ෆන්ක්ෂන් එකෙන් කරන්නේ සාමාන්‍යයෙන් අපි දෙන cell range එක තියෙන සංඛ්‍යා පමණක් අදාළ කරගනිමින් තමයි එයා average එක එහෙම නැත්නම් මධ්‍යන්‍ය ගණනය කරන්නේ. මෙතෙන්දී average එක ගණනය කරනකොට අපි දෙන cell range එකේ සංඛ්‍යා පමණක්ම නෙවෙයි. text වෙන්න පුළුවන් boolean function or true false වගේ boolean function උත් boolean අගයනුත් එකතු කරගෙන තමයි මේ average කියන එක එයා ගණනය කරන්නේ. මම මේ දෙකම දැන් කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට මේකේ වෙනස ලබා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ සංඛ්‍යා ටිකට අදාළව මම මුලින්ම average කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා ගණනය කිරීමක් කරන්නම්. ඊට පස්සේ average දෙන්නේ average කියන එක මුලින්ම. ඊට පස්සේ
මම මෙතෙන්ට ටෙක්ස්ට් එකකුත් sorry right මම මෙතන මුලින් ටෙක්ස්ට් එකකුත් දෙන්නම්කෝ මේ මොකක් කර අකුරු ටිකක් දීලා මම මුලින් ඔයාලට පෙන්නන්නම් average කියන එක ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා right average දීලා මම කරන්නේ මේ සෙල් රේන්ජ් එක අපි අර දුන්න ටෙක්ස්ට් එකත් එකතු කරගෙනම සෙල් රේන්ජ් එක සිලෙක්ට් කරලා එන්ටර් කරනවා. එතකොට ඔයාලට එනවා 49.5යි කියලා. ඒ කියන්නේ දැන් මම සෙල් මෙතන මේ ටෙක්ස්ට් එකත් එකතු කරගෙනම සෙල් 11ක් සිලෙක්ට් කරාට එයා මේ ටෙක්ස්ට් එක තියෙන සෙල් එක ඉවත් කරනවා. ඒකේ අගයක් නැහැ කියලා දැනගෙන ඉවත් කරලා මෙන්න මේ සෙල් 10 පමණක් අදාළ කරගනිමින් තමයි එයා average එක එහෙම නැත්නම් මධ්‍යන්නේ ගණනය කරන්නේ. දැන් අපි බලමු average A කියලා. average A ෆන්ක්ෂන් එක දීලා අපි A cell range එකම select කළොත් enter කළොත් ඔයාලට පේනවා මෙතෙන්ට වඩා අඩු අගයක් එහෙම නැත්නම් වෙනස් අගයක් මේ average A කියන ෆන්ක්ෂන් එකෙන් එනවා. ඒකට හේතුව දැන් මෙතන අපි කරන්නේ average කියන ෆන්ක්ෂන් එකකින් කරේ මේ සංඛ්‍යා ටික පමණක් තෝරාගෙන දැන් මෙතන සංඛ්‍යා 10ක් තියෙනවා නම් ඒ 10 එකතු කරලා ඒ 10න් බෙදලා තමයි මේ 49.5යි කියන එක අපි අරන් තියෙන්නේ. මෙතෙන්දි කරන්නේ average A කියන ෆන්ක්ෂන් එකකින් කරන්නේ මේ cell range 11ම select කරලා මේ ටෙක්ස්ට් එකට බිඳුවක් කියලා අගයක් එයා දීලා ඊට පස්සේ 11න් බෙදලා තමයි මේ කියන average A කියන ෆන්ක්ෂන් එක හදන්නේ. ඉතින් ඒ average A කියන ෆන්ක්ෂන් එක ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ නැහැ. නමුත් පාවිච්චි කළ යුතු සහ පාවිච්චි කරන්න වෙන තැන් තියෙනවා. එතෙන්දී මේ average කියන ෆන්ක්ෂන් එකයි average A කියන ෆන්ක්ෂන් එකේ වෙනස හොඳට බලාගෙන තමයි පාවිච්චි කරන්න ඕනේ. මොකද එහෙම නැත්නම් ලොකු mistakes calculation වල ලොකු ගැටලු එන්න පුළුවන්. ඉතින් මම හිතනවා පැහැදිලි ඇති කියලා අපි ඊළඟ ෆන්ක්ෂන් එකට ඊට පස්සේ minimum කියන්නේ සංඛ්‍යා කිහිපයක අවමගය ලබා ගැනීම සඳහා. ඉතින් අපි එහෙම එන්ටර් කළා minimum කියන එක අර පරණ ෆන්ක්ෂන් වගේම දීලා බලමු මෙතනින් මේ පුද්ගලයාට අඩු ලකුණු තියෙන මොන විෂයටද කියලා බලා ගන්න ඕන නම් අපි එන්ටර් කරනවා. එතකොට පෙන්නනවා 56යි කියලා අවම ලකුණු ප්‍රමාණය. ඊපස්සේ ඒක පල්ලෙහාට ඩ්‍රැග් කරපුවාම අපිට අනිත් පුද්ගලයන්ටත් අදාළ අවම ලකුණු වෙනවා. min a කියන එක මේකෙදිත් අර වගේම තමයි. min කියන ෆන්ක්ෂන් එකේදී කරන්නේ සංඛ්‍යා පමණක් අදාළ කරගනිමින් අවමගය දෙනවා. min a කියන ෆන්ක්ෂන් එකේදී කරන්නේ අපි අනිත් data types වර්ග කියන්නේ text boolean වගේ type වර්ගත් අදාළ කරගනිමින් තමයි minimum කියන අගය ගණනය කරන්නේ. එතෙන්දි වෙන්නේ දැන් text එකට අදාළ සංඛ්‍යාත්මක අගයක් නැති හින්දා එතෙන්ට බිඳුවයි කියලා තමයි නැත්තම් ශූන්‍ය අගයක් තමයි එයා දෙන්නේ. අපි මෙතෙන්ට කලින් වගේම minimum නිකම් min ෆන්ක්ෂන් එක යොදලා බලමු. ෆන්ක්ෂන් එක යොදලා අපි මෙතෙන්ට දෙමු මේ cell range එක මේ cell 11 select කරලා enter කරපුවම ඔයාලට පෙන්නනවා මෙතන අවමගය 15යි කියලා පෙන්නනවා. අපි min a කියන ෆන්ක්ෂන් එක select කරලා අපි අර cell range එකම දුන්නොත් තමයි ඔයාලට පෙන්නනවා බිඳුවයි කියලා අගයක් දෙනවා. ඒ කියන්නේ මේ text එකකට අදාළව අගයක් නැහැ සංඛ්‍යාත්මක අගයක් නැහැ ඒක බිඳුවයි කියලා දෙනවා. right. ඊළඟට max කියන්නේ දෙන cell range එකේ තියෙන සංඛ්‍යා කීපයක උපරිම අගය ලබා ගැනීම සඳහා. ඉතින් ඒකත් අර වගේම තමයි අපි පාවිච්චි කරන්නේ. max ෆන්ක්ෂන් එක දීලා ඩබල් ක්ලික් කරලා අපි මේ cell range එක දෙමු. enter කරන්න. එතකොට උපරිම අගය එනවා. එහෙම දෙන්න. ඊට පස්සේ අනිත් cell වලටත් අදාළව අනිත් cell range වලටත් අදාළව උපරිම අගය එනවා. max a කියන එකෙත් කරන්නේ අප කලින් කිව්වා වගේ text boolean ඔක්කොම data types ටික අදාළ කරගනිමින් අපි maximum අගය තෝරනවා. අපි කළා මුලින්ම max කියන ෆන්ක්ෂන් එක මම පාවිච්චි කරලා පෙන්නන්නම්. මේ ටිකට අදාළව enter දෙනවා. අසයි max a කියන ෆන්ක්ෂන් එක අදාළව දුන්නොත් ඒත් 95ම තමයි එන්නේ. මොකද
ටෙක්ස්ට් එකකට අදාළව අගයක් නැහැ. ඉතින් උපරිම අගය වෙන්නේ කොහොමත් සංඛ්‍යාත්මක අගයක්. ඒකින්ද තමයි මේ 95 කියලා max සහ max a කියන එකේ ලබා දෙන්නේ. නමුත් මේ දෙකේ වෙනස පැහැදිලි කරගෙන කටයුතු වැඩ කරන්නේ. එතකොට එන errors නවත්ත ගන්න පුළුවන්. len කියන්නේ සාමාන්‍යයෙන් මේක ටෙක්ස්ට් එකකට අදාළ වෙන නැත්නම් වචනයකට අදාළ වෙන ෆන්ක්ෂන් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි හෝ වේවා සිංහල හෝ වේවා නම්බර් එකක් හෝ වේවා අපි කියමු ඉංග්‍රීසි වචනයක් කියලා ඉංග්‍රීසි වචනයකට අදාළව තියෙන අක්ෂර ගාන. දැන් නමක් ගත්තොත් නමේ තියෙන අක්ෂර ගාන අපිට ගණනය කරගන්න ඕන නම් letters ගාන හොයා ගන්න ඕන නම් තමයි මේ len කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. අපි සමාන දීලා len කියන එක දීලා මෙහෙම ඩබල් ක්ලික් කරමු. ඊට පස්සේ අපි දමු මේ පළවෙනි නම ඒක එන්ටර් කරපුවහම ඔයාලට පේනවා මෙතන ඒ කියන්නේ 13ක්. ඒ කියන්නේ මේ හර්ෂ තිලක් කිව්වහම 13ක් එනවා. ඉතින් මේක පල්ලෙහාට ඩ්‍රැග් කරපුවාම ඒට අදාළව ඒ අගයන් ලැබෙනවා. මෙතෙන්දී මතක තියාගන්න ඕනි කාරණාවක් තමයි මෙතන ස්පේස් එකකටත් දැන් අපි මෙතන දැන් නමක් ලියනකොට සාමාන්‍යයෙන් මැද ස්පේස් එකක් ලියනවනේ පළවෙනි නමයි දෙවෙනි නමයි වෙන් කරනකොට ඒ ස්පේස් එකකටත් එක ලෙටර් එකක් විදිහට තමයි එයා ගණන් ගන්න. අපි මෙතන කලින් අපි දැන් මේ නමට අදාළ මේ පළවෙනි නමට අදාළව තියෙන්නේ length එක 13යි කියලා. අපි මෙතන මේ ස්පේස් එක පොඩ්ඩක් ඉවත් කරමු. ඉවත් කරොත් ඔයාලට පේනවා එතෙන් ආයි අතෙන්ට ගිහිල්ලා බලමු. පේනවා 12යි කියලා එයා කැල්කියුලේට් කරනවා. ඒ කියන්නේ ස්පේස් එකකටත් එක අගයක් එකක් ඇඩ් කරනවා. ස්පේස් දෙකක් ගවුවොත් අගයන් දෙකක් ඇඩ් කරනවා. ඊට පස්සේ count කියන්නේ ඔයා දෙන ලද සෙල් රේන්ජ් එක numbers කීයක් තියනවද? ඉලක්කම් කීයක් තියනවද? සංඛ්‍යා කීයක් තියනවද කියලා ගණනය කරගන්න ඕන නම් තමයි ඔයා මේ count කියන එක ලබා දෙන්නේ. අපි මෙතන අර වගේම count කියන එක ක්ලික් කරලා අපි දෙමු මෙන්න මේ මෙතන ලොකු සෙල් රේන්ජ් එකක් දෙමු මේ වගේ සෙල් රේන්ජ් එකක්. අන්න එතකොට දුන්නට පස්සේ ඔයාලට පේනවා count කරපුවාම මෙතන ඒ දෙන සෙල් රේන්ජ් එකට අදාළව මේ සෙල් රේන්ජ් එකට අදාළව numbers 34ක් තියෙනවා. count A කියන්නේ මොකද්ද? දැන් මුලින් අපි දෙන සෙල් රේන්ජ් එක අපි කතා කරේ එතන එයා කැල්කියුලේට් කරේ සංඛ්‍යා පමණයි. count A කියන එක දුන්නාම එයා සංඛ්‍යා සහ අනිකුත් data types ඒ කියන්නේ text boolean වගේ කලින් ඒවා වගේ ඒවත් අදාළ කරගනිමින් ඒවත් කීයක් තියෙනවද කියලා එයා කැල්කියුලේට් කරනවා. මෙතන දීලා බලමු සමානයි count කියන එක මුලින් දීලා අපි මේක මේ රේන්ජ් එක සිලෙක්ට් කරොත් ආ පෙන්නන එතන 10යි කියලා. නමුත් සෙල් 11ක් සිලෙක්ට් කළාට මේ ටෙක්ස්ට් එක ඉවත් කළා මෙතන 10යි කියලා කැල්කියුලේට් කරනවා. අපි count A කියන එක දීලා enter කරොත් enter කළා අපි මෙහෙම ලබා දුන්නාට පස්සේ එයා කැල්කියුලේට් කරනවා මෙතන අගයන් මොනවා හරි කියන්නේ සෙල් එකේ මොකක් හරි අගයන් දාලා තියෙනවා 11ක් තියෙනවා. මොකද ටෙක්ස්ට් එකකුත් මෙතන ඇඩ් වෙලා තියෙනවා. ඉතින් එහෙම තමයි count සහ count A කියන එක පාවිච්චි කරන්නේ. මේක නම් අතිශයින් සැලකිලිමත් වෙන්න. මොකද පොඩ්ඩක් එහාම වුණොත් සමහර විට ලොකු දෝෂ එන්න පුළුවන්. ඊට පස්සේ upper මේක ටෙක්ස්ට් එකකට එහෙම නැත්නම් වචන වලට අදාළව පාවිච්චි කරන ෆන්ක්ෂන් එකක්. upper කියන්නේ අපි දෙන ඉංග්‍රීසි වචනයක අක්ෂර සියලුම අක්ෂර කැපිටල් කරලා අපිට ලබා ගන්න ඕන නම් තමයි මේ upper කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. ඉතින් අපි upper දීලා enter කළා. අපි මේ පළවෙනි නම දෙමු. නම දීලා enter කරන්න. එතකොට ඔයාලට වෙන්නනවා මේ සියලුම අක්ෂර කැපිටල් කරලා එයා අපිට රිසල්ට් එක නැත්නම් ප්‍රතිඵලය ලබා දෙනවා. ඒක පල්ලෙහාට ඩ්‍රැග් කරපුවම අනිත් සියලුම අක්ෂරත් කැපිටල් කරලා ලබා දෙනවා. lower කියන්නේ අර වගේම තමයි කලින් upper කියන ෆන්ක්ෂන් එක දුන්නේ කැපිටල් අක්ෂර. මේකෙන් දෙන්නේ සියලුම අක්ෂර සිම්පල් කරලා තමයි ලබා දෙන්නේ. එතන lower කියන එක සිලෙක්ට් කළා අපි මුලින් වගේ මේ නමම දෙමු.
නමම දීලා enter කරපුවාම සියලුම අක්ෂර සිම්පල් කරලා ලබා දෙනවා. right. එහෙම තමයි ඒක ඒ ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ. proper කියන්නේ සාමාන්‍යයෙන් අපි වාක්‍යයක් වේවා නමක් හරි මොකක් හරි ලියනකොට අපි ස්පේස් තියා ලියනකොට ඒ ස්පේස් වලට අදාළ වචනයක පළවෙනි අක්ෂරය පළවෙනි අකුර කැපිටල් කරලා ලබා ගන්න ඕන නම් අපි මේ proper කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් අපි proper කියන එක දීලා මෙහෙම සිලෙක්ට් කරලා අපි මෙතන මේ සෙල් එක දෙමු. මේ සෙල් එක දුන්නාම ඔයාලට පේනවා පළවෙනි අක්ෂරයයි දෙවෙනි වචන පළවෙනි අක්ෂරයයි කැපිටල් කරලා තමයි මේ proper කියන එක ලබා දෙන්නේ. proper කියන එයාගේ ලබා දෙන්නේ. එක පල්ලෙහාට ඩ්‍රැග් කරපුවාම ඔයාලට පේනවා අර නමුත් ඒ වගේ කැපිටල් වෙනවා පළවෙනි අක්ෂරේ. if කියන ෆන්ක්ෂන් එකත් කවුරුත් ගොඩක් දන්නවා. නමුත් ගොඩක් දුරට පැටලෙන්න බලන මේක කෝඩ් කරද්දි මේක කෝඩ් එක ලියද්දි ගොඩක් පැටලෙන්න බලන ෆන්ක්ෂන් එකක්. ඒකින් තමයි පොඩ්ඩක් හිමින් මේ ෆන්ක්ෂන් එක කරමු. ඉතින් මේ if කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ data analytics. කියන්නේ දත්ත විශ්ලේෂණය සඳහා තමයි මේ if කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ දැන් අපිට බලමු මේ ගණිතය කියන විෂය බලමු. මේ ගණිතය කියන විෂයට අදාළව අපිට ඕනි මේ ගණිතයට දැන් ඔය සාමාන්‍යයෙන් රිසර්ච් ලියනකොට A B C ඒ වගේ අගයන් එන්නේ. එහෙම අපිට ඕනේ 75ට වැඩි නම් A, 65ට වැඩි නම් B, 55ට වැඩි නම් C. ඔය වගේ අන්න එහෙම කැටගරි කරන්න ඕන නම් තමයි මේ if කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. බලමු ෆන්ක්ෂන් එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මුලින්ම සමාන ලකුණු දීලා if කියලා දීලා ඩබල් ක්ලික් කරනවා. මම මුලින් සරල එකක් කියලා දෙන්නම්. මුලින් අපි බලමු 50ට වැඩි නම් A. ගණිතය කියන සබ්ජෙක්ට් එකට 50ට වැඩි නම් A, 50ට අඩු නම් B කියලා අපි මුලින් මේ සරලවම ඒක කරලා බලමු. ඉතින් එතකොට දෙන්නේ if කියන ෆන්ක්ෂන් එක දීලා මුලින් දෙනවා මේ logic test එක. ඒ කියන්නේ අර 50ට වැඩිද අඩුද කියන එක. ඉතින් අපි B2 කියන එක බලමු. අපි B2 තමයි සෙල් එක. B2 දීලා 50ට සමානයි හෝ විශාලයි නම් මෙහෙම තමයි සමානයි හෝ විශාලයි දෙන්නේ. 50ට සමානයි හෝ විශාලයි නම් තමයි කමාවක් දාලා අපි ඒ දෙන්න ඕනි අගය ලබා දෙනවා. මොකද්ද? A 50ට අඩුයි නම් ලබා දෙන්න ඕනි අගය 50ට අඩුයි නම් ලබා දෙන්න ඕනි සංකේතය අපි දෙනවා රිසල්ට් එක B කියලා. එහෙම කමා දෙකක් දාලා දෙනවා B කියලා. දැන් ඒක ලබා දීලා අපි enter කරනවා. එතකොට ආට පෙන්නනවා මෙතන පළවෙනියට මෙයාට දෙපිට ලකුණු ප්‍රමාණය 56යි. ඒ කියන්නේ A කියන එක එන්න ඕනි අපි ඒක පල්ලෙහාට ඩ්‍රැග් කරපුවාම පෙන්නනවා Aද Bද කියන අගය එනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔහොම නෙවෙයි රිසල්ට් එකක් කරනකොට අපි කියමු 50ට 75ට වැඩි නම් A, 65ට වැඩි නම් B, 55ට. ඒ වගේ තමයි සාමාන්‍ය රිසල්ට් එකක් කැටගරි කරන්නේ. ඉතින් එතකොට කොහොමද කරන්නේ කියලා අපි ඊළඟට මේ කෝඩ් එකෙන්ම බලමු. මුලින්ම දෙනවා if. අර වගේ if කියන ෆන්ක්ෂන් එක දීලා මෙතන ඩබල් ක්ලික් කරලා දෙනවා අපේ සෙල් එක මොකද්ද? B2 කියන සෙල් එක තමයි. කියන්නේ මෙන්න මේ සෙල් එකනේ. B2 කියන සෙල් එක දීලා ඒක බලමු අපි 75ට වැඩි නම් 75ට වැඩි නම් හෝ සමානයි නම් එන්න ඕනි A. sorry 2 75ට වැඩි නම් හෝ සමානයි නම් එන්න ඕනි මොකද්ද A කියන සංකේතය. ඊට පස්සේ දැන් ඒක අපි ලබා දීලා ඉවරයි. ඊට පස්සේ ආයෙ මේ කමාවක් දාලා දැන් අපිට ඕනේ 65ට වැඩි නම් B ලබා දෙන්න නම් ආයි අපි if
කියන ෆන්ක්ෂන් එක දීලා ඒව ඩබල් ක්ලික් කරලා ආයෙ දෙනවා අපි මේ b2 කියන අගය 65ට විශාලයි හෝ සමානයි නම් අපි දෙනවා b කියන අගය. b කියන අගය. ඊළඟට දැන් 75ට විශාලයි හෝ සමානයි නම් a 65ට වඩා විශාලයි හෝ සමානයි නම් b. දැන් අපිට ඕනේ 55ට වඩා විශාලයි හෝ සමානයි නම් c කියන එක. අපි මෙතන ආයි කමාවක් දාලා if කියන ෆන්ක්ෂන් එක මෙහෙම ටයිප් කළා b2 දාලා සමානයි 55ට අපි දෙනවා c කියන අක්ෂරය c කියන සංකේතය. දැන් අපි තුනක් කළා ඉවරයි. 75ට වැඩි නම් 65ට වැඩි නම් සහ 55ට වැඩි නම්. අපි 35ට වැඩි නම් සාමාන්‍යයෙන් එහෙමයි මම හිතන්නේ රිසල්ට් එක යන්නේ. මට හරියට මතක නෑ. 35ට වැඩි නම් if කියන එක මෙහෙම දීලා b2 කියන එක 35ට වැඩි නම් හෝ සමානයි නම් එතන දෙනවා ලකුණු දීලා s අක්ෂරය දෙනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ මේ මුලින් කියපු කියන්නේ 75ට වැඩිත් නැත්නම් 65ට 55ට 35ට ඔය මොකකටවත් වැඩි නැත්නම් ඒ කියන්නේ 35ට අඩු එකනේ. ඒ මුලින් කියපු තර්ක ටික සම්පූර්ණ වෙන්නේ නැත්නම් අපි දෙනවා s කියන w කියන අක්ෂරය. right. ඕක දීලා දැන් මම ආයි පැහැදිලි කරන්නම් මේ දුන්නු ලොජික් එක කොහොමද ටයිප් කළේ කියලා. මුලින්ම if කියන ෆන්ක්ෂන් එක මේ වගේ දීලා අපි b2 කියන සෙල් එක 75ට වැඩි හෝ සමානයි නම් a කියලා ලබා දෙනවා. ආයි if කියන එක ටයිප් කළා b2 කියන එක 65ට වඩා විශාලයි හෝ සමානයි නම් b කියන ෆන්ක්ෂන් එක I if ටයිප් කළා b2 කියන එක 55ට වඩා විශාලයි හෝ සමානයි නම් c දෙනවා. ඊට පස්සේ I if ටයිප් කළා b2 කියන එක 35ට වඩා විශාලයි හෝ සමානයි නම් s දෙනවා. එහෙම නැත්නම් අර මුලින් කියපු තර්ක ටික සම්පූර්ණ කරන්නේ නැත්නම් w කියලා එන්න ඕනේ අක්ෂරය w කියලා අපි මේ වගේ ලබා දෙනවා. ඊට පස්සේ දැන් අපි වරහන් ටිකක් ඕපන් කළා. දැන් මෙතන if කියන එකත් එක්ක එක වරහනයි 2යි 3යි 4යි වරහන් 4ක් ඕපන් කළා. එහෙනම් ඒ වරහන් 4 වහන්න. right. වහලා enter කරන්න. එතකොට ඒ සෙල් එකට අදාළව එන්න ඕනි අක්ෂරය එන්න ඕනි සංකේතය ලැබෙනවා. දැන් අපි බලමු මුලින් ගිහලා අපි කරපු වැඩේ හරිද කියලා. 56ට හරි 55ට වඩා විශාලයි හෝ සමානයි නම් එන්න ඕනි c. අපි මේක පල්ලෙහාට ඩ්‍රැග් කළාම මේ වගේ එනවා. එතකොට ඔයාලට පේනවා ඒ ලකුණට අදාළ ඒ අක්ෂර මේ ලකුණු වලට අදාළව ඒ අදාළ සංකේතය ඒ රිසල්ට් එක ලැබෙනවා. ඊට පොඩ්ඩක් මැදට ගමු. right. ඊට පස්සේ and කියන්නේත් අර වගේ මේ if වගේම data විශ්ලේෂණය එහෙම නැත්නම් දත්ත විශ්ලේෂණය කරන්න පාවිච්චි කරන ෆන්ක්ෂන් එකක්. මේ ඔක්කොටම කියන්නේ logical functions කියලා. මේ එතන ගියන් අපිට පේනවා and if not or true වගේ ඒවා. ඉතින් මම මෙතෙන්දි කියලා දෙනවා ඔයාලට මේ and if or කියන ෆන්ක්ෂන් තුන විතරයි. මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා මේ අර මං කියපු මුලින් අර සාමාන්‍ය Excel පාවිච්චි කරන කෙනෙක්ට වෙන ෆන්ක්ෂන් ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම ඒකත් comment section එකේ දාන්න. මම ඒකටත් අදාළව ඔයගලන්ට උත්තර දෙන්නම්. and කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් IT කරන කට්ටිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය
A level වල maths කරනවා නම් engineering වගේ ඒ වගේ කරන කට්ටිය සාමාන්‍යයෙන් දන්න මේ and කියන්නේ gate එකක්. ඒ කියන්නේ තාර්කික ద్వාරයක් කියලා. ඉතින් ඒක දැනගන්න ඕනේ නෑ. මම ඔයගලන්ට කියලා දෙන්නම් මොකද්ද මේ කියලා. දැන් අපිට අවශ්‍යයි නම් මේ සියලුම විෂයන් ගමු. අපි ගමු mathematics වලට ගණන් වලටත් 50ට වැඩි. ඉංග්‍රීසි වලටත් 50ට වැඩි. විද්‍යාවටත් 50ට වැඩි. සිංහල වලටත් 50ට වැඩි. කෙනෙක් ගැන අපිට දැනගන්න ඕනේ. දැන් මෙතෙන්ට අනුව නම් එයා දැන් ඔක්කොම දැන් පළවෙනි අපි නමට අදාළව ගත්තොත් එයා ඔක්කොටම 50ට වඩා වැඩි. අපි කොහොමද ඒක දැනගන්නේ? අන්න ඒ වගේ අවස්ථාවලදී තමයි ඒ කියන්නේ සියලුම විෂයන් වලට වඩා 50ට වැඩි කෙනෙක් වැඩි කෙනා කොහොමද අපි දැනගන්නේ? අපි මෙහෙම දැන් ලොකු data set එකක් මෙතන නම් බලලා තීරණයක් ගන්න පුළුවන්. නමුත් ලොකු data set එකක් අපි ආවොත් එහෙම බලලා තීරණයක් ගන්න බෑ. ඉතින් කොහොමද අපි ඒක දැනගන්නේ? අන්න ඒ වගේ අවස්ථාවලදී තමයි මේ and කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. right. ඒකට කරන් තියෙන්නේ අර වගේම තමයි මෙහෙම ගිහිල්ලා and දීලා මෙහෙම ඩබල් ක්ලික් කරලා අපි දෙන්න ඕනේ logic ටික ලබා දීගෙන යනවා. අපි දැන් කියන්නේ mathematics වලටත් 50ට වැඩි, ඉංග්‍රීසි වලටත් 50ට වැඩි, විද්‍යාවටත් 50ට වැඩි, සිංහල වලටත් 50ට වැඩි කෙනෙක් කොහොමද දැනගන්නේ? මුලින්ම mathematics වලට අදාළව මේ cell එක select කරලා අපි දෙනවා logic එක 50ට වැඩි වෙන්නත් ඕනේ. ඊට පස්සේ කමාවක් දාලා ඊළඟ logic එක. ඊළඟ logic එක මොකද්ද? මේ ඉංග්‍රීසි වලටත් 50ට වැඩි වෙන්න ඕනේ. මේ cell එක select කරලා අපි මේක ලා සමාන ලකුණු දීලා 50 right. ඊළඟ logic ඊට පස්සේ අපි දෙන තුන්වෙනි logic එක. මේව logic ඕන තරම් ඔයාලට ලබා දෙන්න පුළුවන්. විද්‍යාවට 50ට වැඩි වෙන්න ඕනේ. මේ සෙල් එක පොඩ්ඩක් ඕනේ right. ඊට අපි මෙහෙම and කමා එකක් දීලා විද්‍යාවට 50ට වෙලා ඊළඟ එක තමයි සිංහල සබ්ජෙක්ට් එකටත් මෙහෙම 50ට වැඩි වෙන්න ඕනේ. දැන් අපි logic 4 අපි දීලා තියෙනවා. B2 කියන්නේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල. මේ ඔක්කොටම 50ට වැඩි කෙනෙක් නම් එයා අපිට පෙන්නනවා true කියලා. දැන් මෙතෙන්ට අනුව පළවෙනි නම තියෙන කෙනා 56යි 78යි 65යි 87යි කියන ඔක්කොටම 50ට වඩා වැඩි. ඒකෙන් හින්දා එහෙම වුණාම මෙතනින් එයා අපිට පෙන්නනවා true කියලා. පල්ලෙහාට drag කළොත් අපිට මෙතෙන්ට පෙන්නනවා දැන් සමහර කට්ටියගේ ගොඩක් කට්ටියගේ false. ඒ කියන්නේ දැන් අපි තුන්වෙනි නම ගත්තොත් මෙයා ගණන් වලට 50ට වැඩි. ඉංග්‍රීසි වලට 50ට වැඩි. විද්‍යාවටත් 50ට වැඩි 75යි. නමුත් මෙයා සිංහල වලට 50ට වඩා අඩුයි. අන්න ඒකින්ද අපිට තුන්වෙනි එක මෙහෙම පෙන්නනවා. ඒක false. මොකද එයා එක විෂයකට සිංහල කියන විෂයට 50ට වඩා අඩුවෙන් ලබාගෙන තියෙන්නේ. අපි තුන්වෙනි ඒ කියන විෂයට අපි යාට දෙමු 55ක් කියලා 55ක් දීලා එන්ටර් කරපුවම ඔයාලට පෙන්නනවා. එතන තුන්වෙනි එක true වෙනවා. මොකද එතකොට යා සියලුම විෂයන් වලට 50ට වඩා ලකුණු අරගෙන. right. මම හිතනවා ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. නැත්තම් මගේ FB page එකට ගිහිල්ලා බලන්න මම ඒක ගැන පොඩි විස්තරයක් දාලා තියෙනවා. මම හිතනවා ඒක පහසුවක් වෙයි ඔයගලන්ට. ඊළඟ OR function එක කියන්නේ හෝ කියන එක. කියන්නේ OR gate එක. අපි හිතමුකෝ අපි ගණන් කරමු මේ ගණන් ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක විතරක් අදාළ කරගෙන මම මේක පැහැදිලි කරන්න. එක්ක ගණන් වලට 50ට වැඩි, එම නැත්නම් ඉංග්‍රීසි වලට 50ට වැඩි. ඒ කියන්නේ මේ විෂයන් දෙකෙන් මොන විෂයකට හරි 50ට වැඩිය තියෙනවා නම් අපිට ඒක අපි කොහොමද බලාගන්නේ? ඒ කියන්නේ එක විෂයන් දෙකටම නෙවෙයි, එක විෂයක් කො ඉංග්‍රීසි වලට වෙන්න පුළුවන්, එක්ක ගණන් වලට වෙන්න පුළුවන්, නැත්නම් විෂයන් දෙකටම වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී කොහොමද අපි එහෙම දෙයක් දැනගන්නේ? එතකොට තමයි මේ OR කියන ෆන්ක්ෂන් එක
පාවිච්චි කරන්නේ. සමාන ලකුණු දීලා OR දීලා එන්ටර් කරලා අපි අර ලොජික් එක අර වගේම දෙන්න තියෙන අපි ගණන් වලට අදාළව මේක සිලෙක්ට් කරනවා. එතකොට අපි 50ට වැඩි ඊළඟ ලොජික් එක මොකද්ද සබ්ජෙක්ට් එක ඉංග්‍රීසි වලට. ඉංග්‍රීසි වලට කොහොමද? ඉංග්‍රීසි වලට බලනවා 50ට වැඩිද කියලා. සමානයි 50ට. දැන් අපි ලොජික් දෙක දීලා ඉවරයි. එක්කෝ මෙයා ඉංග්‍රීසි වලට 50ට වැඩි වෙන්න ඕනි. එහෙම නැත්නම් ගණන් වලට 50ට වැඩි වෙන්න ඕනි. මේ නැත්නම් දෙකටම 50ට වැඩි වෙන්න ඕනි. අන්න එහෙම වුණාන් තමයි true කියලා මේකේ පෙන්වන්නේ. එන්ටර් කරපුවාම එතන true කියලා නැත්නම් ඒක සත්‍යයි කියලා වැටෙනවා. ඒ කියන්නේ මෙයා ගණන් වලට 50ට වැඩි ඉංග්‍රීසි වලටත් 50ට වැඩි. අම්බික පල්ලෙහාට හැක්කලොත් වාර වෙනවා. මෙතන එක false එකයි තියෙන්නේ. ඒ කියන්නේ ඔව් මෙන්න මේ කියන 8 වෙනි නම්බර් එක. ඒ කියන්නේ මෙයා ගණන් වලට 35යි. ඒ කියන්නේ 50ට අඩුයි. ඉංග්‍රීසි වලටත් 46යි. ඒ කියන්නේ ඒත් 50ට අඩුයි. යන්න එහෙම වුණාම තමයි මෙතන false කියලා වැටෙන්නේ. අපි නිකන් එයාට දීලා බලමු. මෙතෙන්ට 59ක් දුන්නම් ඔයාට එතෙන්ට ගියාම පේනවා. right අන්න එතකොට මේ ඒ 8 වෙනි එකත් ඒ කියන්නේ මෙන්න මේකත් true කියලා වැටෙනවා. මොකද දැන් එයාට මම හිතන්නේ ඔව් ඉංග්‍රීසි විෂය සඳහා 50ට 59ක් තියෙනවා. ඒ කියන්නේ 50ට වැඩි. ඉතින් ඔහොම තමයි if and or කියන ෆන්ක්ෂන් ටික පාවිච්චි කරන්න. මේවා අතිශයින් වැදගත් වෙන කන්ඩිෂනල් මේ ලොජිකල් ෆන්ක්ෂන් වෙනවා. ඉතින් මේ තුන පොඩ්ඩක් වැඩිපුර බලා ගන්න. මොකද අනිත් ඒවාට වඩා මේක සාමාන්‍යයෙන් පැටලිලි සහගත ෆන්ක්ෂන් තුනක් වෙන්න පුළුවන් සමහර කෙනෙක්ට. right median කියන්නේ මධ්‍යස්ථය කියන එක. අපි දෙන ලද සෙල් රේන්ජ් එක මධ්‍යස්ථය කොහොමද ගණන් කරන්නේ කියලා. දීලා DI median දීලා අපි ඒක මේ මෙන්ටගල් ක්ලික් කරලා අපිට බලමු මධ්‍යස්ථය මෙන්න මේ කියන සෙල් රේන්ජ් එකේ කියන්නේ 71.5යි. මේ පල්ලයට එන්ටර් කරපුවාම ඒ සෙල් රේන්ජ් එකට අදාළව තියෙන මේ අනුරූප මධ්‍යස්ථ අගයන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ මධ්‍යස්ථය කියන්නේ මොකක්ද කියන එක මම ඇත්තටම පැහැදිලි කරන්න යන්නේ නැහැ මෙතෙන්දී. මොකද සාමාන්‍යයෙන් මධ්‍යස්ථය කිව්වොත් ඒ කියන්නේ මැද අගය කියන එක. මධ්‍ය අගය කියන එක තමයි මධ්‍යස්ථය කියලා කියන්නේ. මධ්‍යන්නයයි මධ්‍යස්ථයයි පටලව ගන්න එපා. මධ්‍යන්නය කියන්නේ ඇවරේජ් කියන එක. මධ්‍යස්ථය කියන්නේ මීඩියන් කියන එක. මෝඩ් කියන්නේ මාතය. මාතය කියන්නේ වැඩිපුරම වාරයක් යෙදිලා තියෙන සංඛ්‍යාවක් යෙදිලා තියෙනවා නම් අන්න ඒක තමයි මාතය කියලා කියන්නේ. අපි මේක මෝඩ් මෙතන ඩබල් ක්ලික් කරලා අපි දීලා බලමු. අර වගේ මේ සෙල් රේන්ජ් එක. දීලා එන්ටර් කරමු. අන්න එතකොට මේ වගේ මේ එරර් එකක්. මෙහෙම එරර් එකක් පෙන්නනවා. ඒ කියන්නේ මේකේ එහෙම වැඩිපුර වාරයක් යෙදලා තියෙන සංඛ්‍යාවක් නැහැ. දැන් ඇත්තනේ දැන් මෙතන 56 තියෙනවා, 78 තියෙනවා, 65 තියෙනවා, 87 මේ ඔක්කොම එක නැත්තම් එක වාරයයි නෙදිලා තියෙන්නේ. අන්න එතකොට මෙතන එරර් එකක් වෙන්නනවා. මොකද එහෙම ඉලක්කමක් එරර් එකකුත් නෙවෙයි. ඇත්තටම ඒක රිසල්ට් එකක් විදිහට වෙන්නන්නේ. එහෙම සංඛ්‍යාවක් නැහැ. අපි මෙතෙන්ට අපි දීලා බලමු. දැන් කලින් තියෙන සංඛ්‍යාවක් 78ම දීලා දුන්නොත් දැන් එතකොට 78 දෙපාරක් යෙදිලා තියෙනවා. ඊට පස්සේ අපි ආයෙ මෙතෙන්ට ගියොත් අන්න ඔයාලට පෙන්නනවා මෙතන 78 කියන සංඛ්‍යාව දෙපාරක් යෙදිලා තියෙනවා. ඒ කියන්නේ වැඩිම වාරයක් යෙදලා තියෙන්නේ මේ 78 කියන සංඛ්‍යාව. ඒක අපි පල්ලෙහාට ට්‍රැක් කරපුවාම මෙහෙම ගොඩක් ඒවා මේක තමයි පෙන්වන්නේ. මොකද මේ අර එකම සංඛ්‍යාව යෙදිලා නැති හින්දා. අපි මෙතනටත් අපි ආයෝන්නම් 45 දුන්නාම ඔයාලට පේනවා. එතෙන්ට ගියාම එතන 45 මාතය 45 කියලා පෙන්නනවා. ඊළඟ එක තමයි මේ ප්‍රොඩක්ට් කියන්නේ මොකද්ද? ප්‍රොඩක්ට් කියන්නේ ගුණිතයක් ලබා ගන්න ඕන. දෙන ලද සෙල් රේන්ජ් එකේ තියෙන සංඛ්‍යාවල ගුණිතයක් ලබා ගන්න ඕන.
දැන් මෙතෙන්ට අනුව කියන්නේ සාමාන්‍ය මේ මාක්ස් වල ලකුණු වල ගුණිතයන් අපි සාමාන්‍යයෙන් ලබා ගන්න නැහැ. නමුත් මම මේක පැහැදිලි කරන්න ඕන හින්දා කියලා දෙන්නම්. දැන් අපි මේ සෙල් රේන්ජ් එක ගත්තොත් මේ සෙල් රේන්ජ් එකේ තියෙනවා සංඛ්‍යා මේ හතර. මේ හතර ගුණිතය කියන්නේ 56 ගුණ කිරීම, 78 ගුණ කිරීම, 78 ගුණ කිරීම 87. අන්න ඒ වගේ අගයක් ලබා ගන්න ඕන නම් ඒ වගේ කැල්කියුලේෂන් එකක් ලබා ගන්න ඕන නම් අපි මේ කියන product කියන ෆන්ක්ෂන් එක තමයි පාවිච්චි කරන්නේ. එකක් තමයි මෙතනට ගිහින සමාන ලකුණු දීලා product ඩබල් ක්ලික් කරලා සෙල් රේන්ජ් එක ලබා දෙමු. එන්ටර් කරපුවාම ලොකු වගයක් වෙන්නේ. මොකද මෙතන සංඛ්‍යාවක් කොහොම විශාල සංඛ්‍යාවක් තියෙන හින්දා පළහැට ඩ්‍රැග් කරපුවාම ඒ ප්‍රොඩක්ට් එක එහෙම නැත්නම් ඒ ගුණිතය ලබා දෙනවා. right. ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ maths function වල කියන්නේ මේ math and trick කියන කොටසේ තියෙන ෆන්ක්ෂන් ටිකක් මොකක්ද ගණිතමය නැත්නම් සංඛ්‍යාත් එක්ක ගනුදෙනු කරද්දී ගණිතමය කටයුතු සඳහා පාවිච්චි කරන ෆන්ක්ෂන් ටිකක්. මෙතන නම්බර් ටිකක් තියෙනවා. මම මේ ටික අනුකූලව තමයි මේ ටික කතා කරන්නේ. මොනවද? round කියන ෆන්ක්ෂන් එකෙන් කරන්නේ. round කියන්නේ සාමාන්‍ය වැටීම කියලා. සාමාන්‍ය O level maths වලටත් තියෙනවා. පළවෙනි දශම ස්ථානයට වට යනවා කියනවා. දෙවෙනි දශම ස්ථානයට වට යනවා කියනවා. ඒ වගේ එන්නේ වැටීමක් කරන්න ඕන නම් දෙන ලද සංඛ්‍යාවක අපි මේ කියන ෆන්ක්ෂන් එක නැත්නම් round කියන ෆන්ක්ෂන් එක තමයි පාවිච්චි කරන්නේ. සමාන ලකුණු දීලා round කියන ක්ලික් කළා. මෙතෙන්ට දෙන්න ඕනි අපිට දේවල් අපිට දීලා තියෙනවා. මුලින්ම දෙන්න ඕනි නම්බර් එක මොකද්ද? මොකද්ද වට යන්න ඔයා ලබා ගන්න ඕනි නම්බර් එක. නැත්නම් round ෆන්ක්ෂන් එකට අදාළ කරගන්න නම්බර් එක. අපි දෙමු මම දෙන්නේ දැන් මෙන්න මේ නම්බර් එක. හරි ඒ නම්බර් එක දෙනවා. ඊට පස්සේ අපි කමා එකක් දානවා. ඊට පස්සේ number of digits. ඒ කියන්නේ දශම ස්ථාන කීයකටද? 3කටද 2කටද 4කටද 5කටද? ඒ වගේ වටේමට ලක් කරන්න ඕනේ දශම ස්ථාන සංඛ්‍යාව අපිට දෙන්න කියලා තියෙනවා. අපි මේක දැන් මෙතන දෙවෙනි දශම ස්ථානයට තියෙන්නේ. අපි පළවෙනි දශම ස්ථානයට වටේම නම් මම මෙතන අංක 1 දීලා එන්ටර් කරනවා. එතකොට ඔයාලට පේනවා මේක වටේමකට ලක් වෙලා රවුන්ඩ් එකකට ලක් වෙලා 45.5යි කියලා අගය එනවා. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ට්‍රැක් කරපුවාම මේ වගේ පළවෙනි දශම ස්ථානයට ඔක්කොම සංඛ්‍යා ටික වැටීමකට නැත්නම් රවුන්ඩ් වීමට ලක් වෙනවා. ඉතින් මම කලින් අපි පූර්ණ සංඛ්‍යාවකට ආසන්න පූර්ණ සංඛ්‍යාවකට වැටීමට ලක් කරන්න ඕන. අපිට ඕනේ මෙතන බිඳුව දීලා එන්ටර් කරපුවාම ආසන්න පූර්ණ සංඛ්‍යාවකට මේක වැටීමකට ලක් වෙනවා. right. ඊළඟට even කියන්නේ සංඛ්‍යාවකට ආසන්නයෙන්ම තියෙන ඉරට්ටේ සංඛ්‍යාව. ඉරට්ටයගේ ලබා ගන්න ඕන තමයි මේ even කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. අපි සමාන ලකුණු දාලා even කියන දීලා මේ ඩබල් ක්ලික් කරාම අපිට දෙන්න කියනවා number එක. අපි මෙතන number එක දීලා එන්ටර් කරපුවාම 46යි කියලා ලබා දෙනවා. පල්ලෙහාට මේකට කරපුවාම මේ වගේ ඒට සමා ළඟම තියෙන ඉරට්ටයගේ ලබා දෙනවා. දැන් මෙතන 45 ගත්තොත් 45ට ළඟම තියෙන ආසන්නම ඉරට්ටයගේ කියලා අපි ලබා දෙන්නේ 46. 44 නෙවෙයි. මොකක්ද මේ ෆන්ක්ෂන් එකේ වෙන්නේ ආසන්නම තියෙන ඇත්තනම ගත්තොත් මේ ෆන්ක්ෂන් එකේ වෙන්නේ ආසන්නම තියෙන විශාලතම ඉරට්ටයගේ ලබා දීම තමයි මේකේ වෙන්නේ. 45 නම් 44 නෙවෙයි 46. 56 නම් 56ම තමයි ලබා දෙන්නේ වෙන නෙවෙයි. මොකද 56 ඉරට්ට සංඛ්‍යාව 99 ගත්තොත් විශාල සංඛ්‍යාව මොකද්ද 100. ඒ වගේ. ඊට පස්සේ odd කියන්නේ ඔත්තේයගේ අර කලින් කියපු අපි ඉරට්ටයගේ ලබා දෙනවා කියන්නේ even කියන එක මේකෙන් ලබා දෙන්නේ ඔත්තේයගේ. ඒකටත් අපි ගන්න තියෙන odd කියන ෆන්ක්ෂන් එක odd කියන ෆන්ක්ෂන් එක එහෙම ඩබල් ක්ලික් කළා අපි මේක දුන්නොත් එතකොටත් ලබා දෙන්නේ හැබැයි විශාල දැන් 46ට ආසන්නයේම තියෙන ලොකුම ඔත්තේ සංඛ්‍යාව මොකද 47. එහෙම තමයි ලබා දෙන්නේ. මේ පල්ලෙහාට ඩ්‍රැග් කරපුවාම මෙහෙම ඊට අදාළ ඒ ඔත්තේ නම් ලබා දෙනවා. දැන් මෙතන අපි ගත්තොත් මේට අදාළ දැන් 26 නම් 27 කියලා 76 නම් 77 විශාලතම ඔත්තේ සංඛ්‍යාව ලබා දෙනවා. ඊට පස්සේ ස්ක්වයර් රූට් කියන්නේ වර්ගමූලය කියන එක.
දැන් 25 නම් 25 වර්ගමූලය 5. ඒ වගේ ඕනෑම සංඛ්‍යාවක දශම ස්ථාන වෙන්න පුළුවන් ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය ලබා ගන්න ඕන නම් මේ ස්ක්වයර් රූට් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. සමානකල් දාලා SQRT මේක හිතන්නේ QRT sorry SQU නෙමෙයි මෙතන SQRT සමාවෙන්ද SQ මේක දීලා අපි අදාළ නම්බර් එක මෙතන දෙමු. දෙලා එන්ටර් කරපුවාම ස්ක්වයර් රූට් එක ලබා දෙනවා. කියන්නේ ඔයගොල්ලන්ට පොඩ්ඩක් පැහැදිලි වෙන්න මම ආයි මෙතන සාමාන්‍යයෙන් දන්න සංඛ්‍යාවක් දාන්න 25 කියලා ගත්තොත් මෙතන නම්බර් එක 5 කියලා වැටෙන. කියන්නේ 5 සරක් 5 25යි. මේක පල්ලෙහාට අපි ඩ්‍රැග් කරගෙන ගියොත් ඊට අදාළ ස්ක්වයර් රූට් එක ලබා දෙනවා. සාමාන්‍යයෙන් නිවැරදිම අගයක් ලොකු දශම ස්ථානයකට ප්‍රමාණයකට නිවැරදිව අගයක් ලබා දෙනවා. ඊට පවර් කියන්නේ මොකද? පවර් කියන්නේ දැන් අපිට ඕන නම් 2 3 වෙනි බලය ලබා ගන්න. නැත්නම් 8 3 වෙනි බලය ලබා ගන්න. 5 3 වෙනි බලය ලබා ගන්න. දැන් 2 3 වෙනි බලය 8යි. 5 3 වෙනි 25. වගේ අන්නේ බලයක් සංඛ්‍යාවකට අදාළ බලයක් ලබා ගැනීමට අවශ්‍ය නම් තමයි මේ පවර් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. ඒක පාවිච්චි කරන සමාන ලකුණ දීලා පවර් දීලා මෙතන ඩබල් ක්ලික් කරලා මුලින්ම දෙන්න ඕනි නම්බර් එක මොකද්ද? මම දෙන්නම් 25. මෙතන 25 නම්බර් එක දීලා කළා කීවෙනි බලයද ලබා ගන්න ඕනි. දැන් 25 වර්ගයද 25 ඝනයද එහෙම වගේ. මම මෙතන දෙන්නම් 25 ඝනය අපිට ලබා ගන්න ඕන. ඒ කියන්නේ 3 වෙනි බලය එන්ටර් කරපුවාම මේ වගේ ඒ අදාළ අගය එනවා. මම මෙතනට දාන්නම් 5 කියලා. ඒක උඩ බලන්න පැහැදිලි. එතකොට පස්සේ 3 වෙනි බලය 5 සරක් 5 25යි. 25 සරක් 25 125යි කියලා ඒ 3 වෙනි බලය මෙතෙන්ට ලබා දෙනවා. නිවැරදි මාර්ගයක් ලොකු දශම ස්ථාන ප්‍රමාණයකට ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් අපි හිතමුකෝ මේ පවර් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කළා අපිට වර්ගමූලය ලබා ගන්න පුළුවන්. කියන්නේ මේ ස්ක්වයර් රූට් කියන එකත් ලබා ගන්න පුළුවන්. ඒක කොහොමද ලබා ගන්නේ? සාමාන්‍යයෙන් අපි කියමුකෝ 25 වර්ගමූලය කියන්නේ 25 භාග බලය. 125 ඝනමූලය කියන්නේ 125 3න් 1 බලය. අන්න එහෙම පවර් එක ලබා දීලා එහෙම අගයක් ලබා දීලා අපිට මේකේ ඝනමූලය වර්ගමූලය වගේ ලබා ගන්න පුළුවන් මේ පවර් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කළා. ඊට පස්සේ log නැත්නම් ලඝු කියන එක මොකද? ඒ කියන්නේ ඕනෑම පාදයකට අදාළව. දැන් අපි ලඝු 10 පාදයට 100 කියන්නේ 2යි. ලඝු 10 පාදයට 1000 කියන්නේ 3යි. අන්න ඒ වගේ ලඝු වගේ ලබා ගන්න ඕන නම් මේ log කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන ඕනෑම පාදයකට අදාළව. ඉතින් මම දාන්නම් මෙතන මේ 125 කියලා. ඔයාලට මේක මම පැහැදිලි කරන්න. මෙහෙම දීලා අපි සමාන ලකුණු දාලා log කියන ෆන්ක්ෂන් එක දීලා නම්බර් එක මොකක්ද කියලා අහනවා. දැන් මෙතෙන්ට අනුවන මට ඕනේ 125. 125 පහේ පාදයට 125 ලඝු අගය. අපි එතන 5 දීලා එන්ටර් කරපුවම 3යි කියන අගය එනවා. ඒක තමයි ලඝු කියන නැත්නම් log කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. ඊළඟට log 10. දැන් අපි log කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කළා ඕනෑම පාදයකට අදාළව ලඝු වගේ ලබා ගන්න පුළුවන්. නමුත් log 10 කියන එකේ ලබා ගන්නේ ලඝු 10 පාදයට විතරයි. ලඝු 10 පාදයට 100 ලඝු ගණක 2යි. ඒ වගේ ලඝු 10 පාදයට විතරක් ලඝු වගේ ලබා ගන්න ඕන නම් තමයි මේ log 10 කියන එක පාවිච්චි කරන්නේ. මෙතෙන්ට මම දාන්නම් 100 කියන එක. right. දාලා සමානයි log 10 කියන එක සිලෙක්ට් කරලා නම්බර් එක දීලා එන්ටර් කරපුවම 2යි කියලා. ඒ කියන්නේ ලඝු 10 පාදයට 100 ලඝු ගණක 2යි කියලා එනවා. පල්ලෙහාට ඩැක් කරපුවම ඒට අදාළ සංඛ්‍යාවල
ලඝු අගය ලබා ගන්න පුළුවන්. sin cos tan ඒ කියන්නේ සංඛ්‍යාවට අදාළ කෝණය ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ sin අගය කීයද? sin 30 කීයද? sin 60 කීයද? එහෙම කැල්කියුලේෂන් එකක් කරගන්න ඕන නම් sin කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. සමානයි sin දීලා ඉවෙන්ට් කරලා නම්බර් එක දෙනවා. මම මෙතනට 100ම දෙන්නම් කවන්නේ. ඒකට sin 100 කීයද කියලා මෙහෙම එනවා. පල්ලෙහාට රැක් කරපුවාන් එහෙම එනවා. cos කියන එකත් එහෙම නැත්නම් cos අගය ලබා ගන්න ඕන නම් මෙහෙම දීලා මේකම දෙන්නම් මම. එන්ටර් කරපුවාන් cos අගය එනවා. tan අගය කියන්නේත් ඒ අදාළ tan අගය ලබා ගන්න ඕන නම් ඒක තමයි අපි දෙන්න ඕනේ. right. කොහේ හරි මට වැරදුනාද? right. එහෙම තමයි. right. fact එක නැත්නම් factorial එක. ඒ කියන්නේ ක්‍රමාරෝපිත. ක්‍රමාරෝපිත සංඛ්‍යාක ක්‍රමාරෝපිතය කියන්නේ දැන් පහේ ක්‍රමාරෝපිතය කියන්නේ 5 ගුණ කිරීම, 4 ගුණ කිරීම, 3 ගුණ කිරීම, 2 ගුණ කිරීම 1. අන්න ඒ වගේ 6 ක්‍රමාරෝපිතය කියන්නේ 6 ඉඳන් 15ට අගයන් වල ගුණිතයන් 6 5 4 3 2 1. අන්න ඒ වගේ අගයන් ලබා ගන්න ඕන නම් මේ ෆැක්ටෝරියල් කියන එක පාවිච්චි කරනවා. එතනට ගිහිල්ලා සමානයි fact කියන එක දීලා නම්බර් එක මම මෙතන දෙන්නම් ලොකු අගයක් එයි. ඉතර හිතන්න එපා. එන්ටර් කරපුවාම මේ ලොකු අගයක් එනවා මෙතෙන්ට. ඒට අදාළ ෆැක්ටෝරියල් එක එනවා. මෙතන නිකන් අපි right අවුලක් නැහැ. හරි. ලොකු අගයක් එනවා. ඒක එච්චර හිතන්න එපා. mod කියන්නේ ඒ කියන්නේ අපි 10 3ෙන් බෙදුවාම 3යි ඉතිරි 1යි. ඒ වගේ අනේ ඉතිරි අගය කීයද කියන එක තමයි mod එක කියලා කියන්නේ. ඒ කියන්නේ 5 3ෙන් බෙදුවාම 5ට 3 ඒවා 1යි ඉතිරි 2යි. අන්නේ අගය නැත්නම් ඉතිරි කියන අගය ලබා ගන්න ඕන නම් තමයි මේ mod කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. එහෙම කියලා mod ගිහිල්ලා ඩබල් ක්ලික් කරලා මුලින්ම දෙනවා නම්බර් එක මොකක්ද කියලා. මම මෙතන නම්බර් එක දෙන්නම්. ඊට පස්සේ කීයෙන්ද බෙදන්න ඕනේ. අපි 100 අපි මෙතන 33න් බෙදමු. 33න් බෙදලා එන්ටර් කරපුවාම කීයද? 100ට 33ව 3යි. ඒ කියන්නේ 99යි ඉතිරි 1යි. ඒ කියන්නේ මොඩ් එක 1යි කියලා ලබා දෙනවා. පල්ලෙහාට ටෙක් කරපුවානොත් ඒ අගයන් ඒ විදිහට ලබා දෙනවා. රෝමන් කියන්නේ සාමාන්‍යයෙන් දෙන ඉලක්කම රෝම අගය ලබා ගැනීම. රෝම ඉලක්කම් කියන්නේ රෝම අගය ලබා ගන්න ඕන නම් තමයි මේ රෝමන් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. සමානව දාලා රෝමන් කියන දීලා මම මේක ක්ලික් කරන්න එන්ටර් කරනවා. එතකොට රෝම 1 මේ පල්ලෙහාට ඩ්‍රැග් කරපුවාම එයා දාලා රෝම අගයන් ලෙනවා. දැන් අපි බලමු කොහොමත් මෙතන දශම ස්ථානයකට රෝම අගයක් දුන්නොත් මොකක්ද එන උත්තරේ? අපි ගමු දැන් මම මෙතන දාන්නම් අංක 1 කියලා අගයක් දෙන්නම්. අගයක් දීලා මෙතන සමානයි රෝමන් කියන එක දීලා මම පළවෙනි මේක සිලෙක්ට් කරනවා. එතකොට රෝම අගය මේක කියලා පෙන්නනවා. දැන් මම 1.5 එන්ටර් කරපුවානොත් අන්න එතකොටත් මේ 1 කියලාම තමයි පෙන්නන්නේ. ඊට පස්සේ මෙතෙන්ට අපි ගිහිල්ලා 2 එන්ටර් කරපුවාම රෝම අගය 2යි කියලා පෙන්නනවා. කියන්නේ
දශම ස්ථානයේ සලකන්නේ නැතුව තමයි රෝමගේ මෙතෙන්දී කැල්කියුලේට් කරන්නේ මේ රෝමන් කියන ෆන්ක්ෂන් එකෙන්. ඉතින් ඒක ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න. ඉතින් රයිට් ඔය ෆන්ක්ෂන් ටික තමයි අද මම කතා කළේ. මම කලින් කිව්වා වගේම මේ ෆන්ක්ෂන් වලට අදාළව පොඩි විස්තරයක් එක්ක මම පෝස්ට් එකක් දාලා තියෙනවා මගේ open new page එකේ FB page එකේ. ඔයාලට එතෙන්ටත් යන්න පුළුවන්. මම link එක පල්ලෙහින් දාන්නම්. ඉතින් අදට lesson එක ඉවරයි. මම හිතනවා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් ගිහිල්ලා එන්නම් ඊළඟ lesson එකෙන් හම්බ වෙමු. සුබ දවසක්.